නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දින සම්බුදු සිත කසරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉත්තපාන කරපාගල නිලුව යන ලිපිනේ පදිංචි පින්වත් කාන්ති චන්ද්‍රා ගුණසේකර පින්බර මාතාව සහ ගම්මන ලිපිනයේ ලියනගේ රුවිරු පෙසන්ජිත් පුතුණුවන් විසින් තමයි 2019 ඔක්තෝබර් 30 වන දින ලංකා විදුලි මණ්ඩලයේ සේවය කර මිය පරලෝකීය ගම්මන ලියනගේ කරුණාරත්න මහත්මයාගේ දෙවන වර්ෂ පූර්ණ පින්කම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි පින්වත්නි අද දවසේ උතුම් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. ලෝකෙටම එකම මොහොතක සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වදාළ සුන්දර පරම සත්‍යයක් තමන්ට කියලා දෙන්න පරම දුර්ලභ භාග්‍යයක් උදා වුණා පින්වත්නි. මොකද මේ ලෝකේ සත්‍ය කියන දේ අපේ ජීවිතවලට ඇහෙන කාල සීමා හරි අඩුයි. සත්‍ය අපට අහන්න, ඒ වගේම කියවන්න අපට සසරේ පවා හරි දුර්ලභයි. ඒතරේ පරම සත්‍යයක් අපිට දෙව් මිනිස් ලෝකයාට දෙන්න භාග්‍යයක් උදා වුණා. ඒ දුර්ලභ සත්‍ය. සත්‍ය කෙනෙක්ගේ ජීවිතයට ඇසෙන තාක්කල් ඒ සිත්වල පවතින පින්වත්නි අසත්‍ය. ඒ සිත්වල රජ යන්නේ අසත්‍ය. අසත්‍ය රජ වෙන තාක්කල් ඒ ජීවිතවල පවතින තැවරිලා තියෙන දුක පින්වත්නි. අසත්‍යයේ තැවරි දුක තුල ගිලෙන ජනී ජනයාට සත්‍යයෙන් ඔබ සිත සුවපත් කරලා ඒ දුකෙන් මුදවන මාවත විවර කළ දෙනවා කියලා කියන්නේ පින්වත්නි ආශ්චර්ය උදාර පිනම් බවට පත් වෙනවා. තමන් අසත්‍යයේ ගැලි ඉන්න සෑම මොහොතකම සත්‍යයට ගන්නට තමන්ට මේ පුණ්‍ය තමයි උපකාර කරන්නේ. මුලා වෙවි ඉන්න හැම මොහොතකම ඒ මුලා භවෙන් මුදවන්න අපිට තියෙනවනම් යම් පිළිසරණක් පින්වත්නි සොඳුරු පණිවිඩයක් ලැබෙනවනම් ඒ පණිවිඩය ගේන පින විසින් පින්වත්නි. ඒ පණිවිඩය තමන් ගාවට කන්දන්නේ කොමක් විසින්ද? පින විසින් කැඳලා දෙන්නේ. ඒ නිසා ඒ උදාර පිනයි මේ ඔබ රැස් කරගන්නේ. ඉතින් මේ පින ගැන හිතා සතුටු වෙමින් අපි විශේෂයෙන් මේ දිනවල කතා කරමින් හිටිය පින්වත්නි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සුවිශේෂී ඥානයන් 10ක් තියෙනවා දසබල ඥාන කියලා. මේ දසබල ඥාන අතරින් අපි තුන්වෙනි දසබල ඥානෙ දැන් මේ 52 වෙනි දේශනේ පින්වත්නි අද අපි මේ කතා කරන්නේ තුන්වෙනි දසබල ඥානෙ. ඔබට මතක ඇති පළවෙනි දසබල ඥානෙ අපි දේශනා 6ක්. දෙවෙනි දසබල ඥානෙ මට මතක හිට දේශනා 33ක් 34ක් විතර අපි කළා. තුන්වෙනි දසබල ඥානෙන් අපි දේශනා මේ 52 වෙනි දේශනාව. ඒතර භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥ මේ මහා ගුණය ගැන බලය ගැන මොහොතක් කර හිත පහදව ගන්න අපිට අවස්ථාවක් උදා වුණා පින්වත්නි. ඒතකොට අද දවසෙත් මේ සබ්බත්ගාමිනී පටිපදං යථා භූතං පජානාති සියලු ප්‍රතිපදා දකින ශාස්ත්‍රුන් වහන්සේ අපි මේ දිනවල කතා කරමින් හිටියා කෙලෙස් දුරු කරන සොඳුරු ප්‍රතිපදාවන්. අද දවසෙත් ඔබට ඒ වගේ සුන්දර කෙලෙස් දුරු කරන
තවත් කෙනෙකුගේ ජීවිතයේ යම් පැත්තක් තේරුම් අරගෙන ඒ ඔස්සේ තමන්ගේ ජීවිතේ මෙහෙवला කෙලෙස් දුරු කරගන්න පුළුවන් පැත්තක් තමයි ශාස්ත්‍රුන් වහන්සේ ඉවර කරන්නේ. අපි දැන් අපිට තේරෙනවා විවිධ පැති වලින්. ඒකට අපිට තේරෙනවා ඒ කාලේට මිනිස්සු බව පුරුදු වෙලා තියෙන විවිධ පැති වලින් ජීවිතය දිහා බලන්න. ඒතර විවිධ පැති වලින් ජීවිතය දිහා බලන්න පුරුදු වෙච්ච මනුෂ්‍ය වර්ගයාට දෙවියන්ට ශාස්ත්‍රුන් වහන්සේත් ඒ නිසා ඒ සත්‍යය විමසන්න හිතන්න කල්පනා කරන සසරේ පවා හුරු වෙච්ච යම් පැත්තක් තියෙනවා නම් වඩා සංවේදී වෙන පැත්තක් තියෙනවා නම් කෙලෙස් දුරු කරවන්න යොමු කරවන්නේ ඒ පැත්තින්ම තමයි පින්වත්. ඒක ඉතින් සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේම ආශ්චර්යයක් තමයි ඉතින්. අද මම ඔබට කියලා දෙන්නේ වගේ කෙලෙස් දුරු කරවන්න ශාස්ත්‍රුන් වහන්සේ ගත්තු ලස්සන සොඳුරු තව දහම් පරියායක් තව ක්‍රමවේදයක්. ඒ දිනවල අපගේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ පින්වත්නි ජේතවනාරාමේ අනිපිටිතුමාගේ ආරාමේ තමයි වැඩ වාසය කළේ. එදා භාග්‍යතුන් වහන්සේ පින්වත් මහන්නේ කියලා භික්ෂු සංඝයා ඇමතුවා. පින්වතුන් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාළේ. කුමද්දී පින්වත් මහණෙනි කිලිටු වෙලා අපිරිසිදු වෙච්ච ඇඳුමක් තියෙනවා කියලා හිතමු කියනවා. ඉතින් මේ රෙදි වලට සායම් පොවන කෙනෙක් හිතනවා මේ ඇඳුමට සායම් පොවන්න ඕන කියලා. නිල් පාට හරි කහ පාට හරි රතු පාට හරි මද ටී පාට හරි සායම් තියෙන භාජනයක ඇඳුම් දානවා කියනවා. ඇත්තෙන් මේ ඇඳුමට ලස්සනට සායම් අල්ලන්නේ නැහැ කියනවා. අවලස්සන පාටවක්මයි කියන ඇති වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඇඳුම අපිරිසිදු නිසා. ඇඳුම අපිරිසිදු නම් අපි ගන්න ක්‍රමවේදයන් සියල්ල පිරිසිදු වුණත් වැඩක් නැහැ පින්වත්නි. ඉන්නේ බොර පාටක්. සරල විදියට කියනවා. ඉන්නේ බොර පාටක්. දැන් ඔබ දැකලා සමහර අය පරණ ඇඳුම් වලට නිල් දානවා. වේලිද්ද මොකද වෙන්නේ? මහ බොර පාටක් එන්නේ. නැද්ද බලන්න? හොඳට තේරුම් ගන්න පුළුවන් ඒක. පින්වත් මහන්නේ හොඳට පිරිසිදුට බබල ඇඳුමක් තියෙනවා කියනවා. ඉතින් රෙදි වලට සායම් පොවන කෙනෙක් මොකද කරන්නේ? ඒ ඇඳුමට සායම් පොවන්න ඕන කියලා නිල් පාට හරි කහ පාට හරි මේ රතු පාට හරි පාට දාන භාජනයක දානවා කියනවා. එතකොට ඇඳුමට හොඳට සායම් අල්ලනවා කියනවා. බබලනවා කියනවා. හරි ලස්සනයි කියනවා. ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා. ඇඳුම පිරිසිදුයි කියනවා. ඔය වගේ තමයි කියන පින්වත් මහන්නේ. හිත අපිරිසිදු නම් අපිරිසිදු හිතක් තියෙන කෙනාට දුගතිය තමයි කියන කැමති වෙනවා. පිරිසිදු හිතක් තියෙන කෙනාට සැපසහිත ලෝකයක් තමයි කියන කැමති වෙන්න ඕන. එහෙනම් මේ සුගති දුගති තීරණය වෙන තැනක් මේක. මොකක්ද මේ? හිතේ පිරිසිදු බව අපිරිසිදු බව. තමන්ගේ හිතේ පිරිසිදු බව තීරණය කරනවා තමන් සුගතියට ගෙනියන්න. තමන්ගේ හිතේ අපිරිසිදු බව තීරණය කරනවා තමන් දුගතියට ගෙනියන්න. පින්වත් මහන්නේ මොනවෙන්ද සිතක් කිලිටු වෙන්නේ කියලා අහනවා. මෙන්න පින්වත්නි දැන් හිත කිලිටු වෙන දේවල්. එහෙනම් කිලිටි හිතකින් පිරිසිදු ලෝකයක් දුක් නැති ලෝකයක් බලාපොරොත්තු වෙන්න බෑ පින්වත්. පිරිසිදු හිතකින් දුක් සහිත ලෝකයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙමයි තියෙන්නේ. ඒ නිසා අපි කොච්චර අපිරිසිදු හිතක් තියාගෙන ප්‍රාර්ථනා කළා සුගතිය යන්න ඕන කියලා. ලේසි නෑ පින්වත්නි. සැප විඳින්න ඕන කියලා ලේසි නෑ. පිරිසිදු හිතක් තියාගෙන ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ පින්වත්නි. පිරිසිදු හිතක් තියෙනවා නම් ප්‍රාර්ථනා කරන්න ඕනේ. කොහොමද පිරිසිදු කරගන්න තියෙන්නේ? පින්වත් මහන්නේ මොනවගේද සිත කිලිටු වෙන්නේ? තමන් සතු දේ ගැනත් අනුන් සතු දේ ගැනත් ලෝභකම ඇති වෙනවා. අන්න ලෝභකම හිතට ආපුවම හිත අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. හිතේ මොකද වෙන්නේ? සියලු කෙලෙස් උපදින්න පටන් ගන්න මේ ලෝභකමත් එක්ක. අන්න ඒකට කියන සිතට කිලුටක් කියනවා. කේන්තියාම ඇති වෙනවා. කේන්ති යන ගති ස්වභාවය ඇති වුණොත් ඒකත් හිතට කිලුටක් කියනවා. ක්‍රෝධය ඇති වෙනවා. ඒකත් මොකද්ද? සිතට කිලුටක් කියනවා. ඒ වගේම විස්තර කරනවා වෛර බැඳ ගන්නවා කියනවා. පලි ගන්න හිතනවා කියනවා. ඒකත් සිතට කිලුටක් කියනවා. අනුන්ගේ ගුණවත්කම් ඇහෙනකොට දරා අහගෙන ඉන්න බෑ.
අර ගුණේ කවුරු කෙනෙක් කතා වෙනකොට අරක මගහරවන වෙන කතාවක් ගන්නවා. කියන්නේ ಗುಣ මකනවා කියලා කියන්නේ ඒකට පින්වත්. එහෙම නැත්නම් එයා කෙලින්ම එයාගේ ගුණේ කපලා දානවා. ඔය ඔහොම කිව්වට මෙහෙමයි කියලා වෙනම කතාවක් ඇඳලාගෙන එයාගේ අගුණ කියන පටන් ගන්නවා. ඒකට කියනවා ಗುಣ මකු බව. මක්ඛු. ඒක සිත කිලිටු කරනවා කියන පින්වත්. ඊළඟට කොහොමද? ඉරිසියාව ඇති වෙනවා කියනවා. ඒ කියන්නේ තමන්ට නැති දේවල් තව කෙනෙකුට ලැබෙනකොට මිහිතර දරා ගන්න බැරි ස්වභාවයක් ඇති වෙනවා. ඒකට කියනවා ඊර්ෂ්‍යාව කියලා. ඒ වගේම තමයි කියන පින්වත් එකට එක් කරන ස්වභාවය මේ හිතේ තියෙනවා. කවුරු කෙනෙකුට එහෙම hina වුනේ නැත්නම් එහෙම අපිත් නොහිතාම හිතාම hina වෙන්නේ නැතුව ඉන්නේ. කවුරු කෙනෙකුට අපි ගණන් ගන්න නැතුව ගියොත් එහෙම අපිත් හිතාම ගණන් ගන්න නැතුව යන්න හිතනවා. නැද්ද බලන්න එහෙම හිතේ තියෙනවා පින්වත්. හිතාම ගණන් ගන්න හිතෙන්නේ. ඒක හිත කිලිටු කරනවා කියන පින්වත්. ඊළඟට කියන තමන්ගේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනකොට කැමති නෑ කියනවා. ඒ ස්වභාවයට තමයි කියන්නේ මසුරුකම. තමන් සතු දෙයක් තියෙනවා. තව කෙනෙක් ඒව අල්ලනටවත් කැමති නෑ. බලනවටවත් කැමති නෑ. හිත කීන් ගාලා යනවා. බලද්දි පවා. හිත කිලිටු කරනවා කියනවා. ගුණවතුන් හිට රඟපානවා කියනවා. ගුණවත්කම් නෑ. සද්ධාව නෑ. සද්ධාව තියෙනවා කියලා පෙන්වන්න ආසයි. වීරිය නෑ. වීරිය තියෙනවා කියලා හිත පෙන්වන්න ආසයි. මේ කියන්නේ ඔබේ දුර්වලතාව නෙමෙයි පින්වත් මේ හිතක තියෙන දුර්වලතාව. නැත්නම් ඔබට හිතේ මොකද්ද? මටත් දන්නේ නැහැ කියන්නේ කියලා. මේ හිතක තියෙන දේවල් ගැන මේ කියන්නේ. ඔබේ හිතේ තියෙනද කියලා බලන්න ඉච්චරයි. ඊළඟට කියනවා මේ කුමද්ද මේ කපටිකම ඇති වෙනවා කියනවා. ඒ කියන්නේ රවට්ටන ස්වභාවය හිතේ ඇති වෙන තව කෙනෙක් රවට්ටන්න. මේ රවට්ටන එක නම් හරියට තියෙනවා පින්වත්. අද දෙමව්පියෝ දරුවෝ පව රවට්ටන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සමහර රවට්ටන ඒවා කියන එක හරි පුදුම විදිහට කරන සමහර කට්ටිය මම දැකලා තියෙනවා. ඉස්සෙල්ලා ඒක නම් මුරුන් ගත්තේ තියෙනවා. සරල විදිහට කියන්නේ අපි. එයා හොඳට නිකන් එයා වර්ණනා කරලා මුරුන් ගත්තේ තියලා ඊට පස්සේ අවශ්‍ය වැඩේ කරගන්න. කවදාවත් එහෙම කරගන්න එපා පින්වත්. ඒක සාපයක් වෙයි ජීවිතේට. තමන්ට යමක් කරගන්න ඕන නම් කියන්න මට මේක පුළුවන් නම් කරලා දෙන්න. එච්චරයි. සරලයි. ඊටර මේ පිනක් ගැන කියන්න පුළුවන් නම් පින වර්ණනා කරලා දෙන්න. එච්චරයි. එතනින් නවතින්න ඕන. කවදාවත් මේ වගේ දේවල් කරලා කෙනෙක් එහෙම කරවන්න හොඳ නැහැ පින්වත්නි. සමහර මානසික සමහර වැටෙන්න විශාල මේ ප්‍රශ්න ඇති වෙන මම දැකලා තියෙනවා සමහර ළමයි අද වර්තමානයේ. ඒ වගේ දේවල් කරලා ළමයින් ටික දරා ගන්න බෑ ඊට පස්සේ. එහෙම දෙමව්පියෝ විදිහට බඩ කරන්න එපා කවදාවත් මේ දේවල්. සමහර දෙමව්පියෝ එහෙම කරනවා. සමහර දරුවෝ දෙමව්පියන්ට මේ නොකටයුත්ත කරනවා පින්වත්නි. ඒක නම් ජීවිතේට මහා සාපයක් වෙනවා. ඒ සාපේ කරගන්න එපා තමන් සසර පුරා රවට්ටයි පින්වත්නි. අම්බෝ සසර පුරා රවට්ටයි. රවට්ට වැඩගනි. රවට්ට වැඩගනි. ඒ හානිය නම් කරගන්න එපා කවදාවත්. නිකන් අර අයුතු විදියට වර්ණනා කර නිකන් අර අපි කියන්නේ උරුන් ගත්ත තියලා වැඩ ගන්න එපා කවදාවත්. කියන්න මෙන්න කටයුත්තක් තියෙන්න පුළුවන් නම් මට උපකාර කරන්න. මේ පිනේ වටිනාකම් මෙන්න මේ මම අහලා තියෙනවා කියලා මේක විස්තර කරන්න ඉච්චරයි පින්වත්. එතන නිශ්ශබ්ද වෙන්න වැදගත් ඒක. ඊළඟට කියනවා සාධාරණ අදහස් වලට විරුද්ධව ඉන්නවා කියලා. හරි පිටින් සමහර අය ඉන්නවා තමන් හිතන දේ විතරමයි කරන්න ඕන. කොච්චර හොඳ අදහසක් ආවත් අර කපලා දාන්නම හිතෙන්නේ. ඒකට තමයි කියන්නේ මේ දැඩි බව කියලා කියන්නේ. තමන් ගත්ත මතයේම ඉන්නවා සාධාරණ අදහස් වලට බව ධාර්මික අදහසට විරුද්ධ වෙන ස්වභාවය හිතේ හැමතිස්සෙම නිකම්ම එනවා ඒක. කැපිලි කෙටිලිම තමයි ඊතර වචන වලින් එන්නේ හැමතිස්සෙම. කැපිලි කෙටිලි. ඊළඟට විස්තර කරනවා ඒක හිත කෙලෙසන දෙයක් වෙනවා. තරඟට වැඩ කරන ස්වභාවය වෙනවා කියනවා. හරි පුදුමයි මේ ගොඩාක් අයක තියෙන එක අද වර්තමානයේ. ළමයින්ගේ පොඩි ලොකු ભેද නැහැ පින්වත් මේවා වයසක අයගේ පවා තියෙනවා. කෙනෙක් ලස්සනට ඇඳුනොත් ඊට වඩා ලස්සනට අඳින්න ආසයි.
එතකොට ඒක එකට එක් කරන අදහසින් තමයි කරන්න ආසය. කෙනෙක් ගයක් හැදුවොත් ඊට වඩා ලොකු එකක් හදන්න ආසයි. වාහනයක් ගත්තොත් ඊටත් වඩා ලොකු එකක්. සමහර පින් කරන අය ගාවත් මේක තියෙන පිනක් කරන්නවොත් ඉතින් අයිට වඩා මේක කරන්න ඕන කියන අදහසට එනවා සමහර කට්ටිය. තරඟට වැඩ කරනවා ඒ ස්වභාවය. ඒක සිත කිලිටු කරන එකක් ඒ වුණාට පින්වත්නි. ඊළඟට අහංකාරකමින් ඉන්නවා. නියන් අර කිසි කෙනෙක් ගණන් ගන්න නැති බව නිකන් අර කිසි කෙනෙක් කියන දෙයක් අහන්න කැමති නැහැ. ඒක සිත කෙලෙසන කිලිටු කරන දෙයක් කියනවා. අධික අහංකාරකමින් ඉන්නවා. ඒ කියන්නේ කිසි කෙනෙකුගේ දෙයක් අහන්නවත් කැමති නැහැ යා. ක්‍රියාත්මක කරන්නේ අහන්නවත් කැමති නැහැ. ඇහුම් කන් දෙන්නවත් කැමති නැහැ අනුගා. සමහර අය මොන හරි කියයි කියලා බයට ඇසුරු කරන්නවත් කැමති නැහැ. එච්චරට මේ හිත ස්වභාවයන් තියෙනවා බින්වත්. ඒ වගේම තමයි කියනවා තමන්ගේ දේවල් පිළිබඳ නිකන් ඕනවට වඩා නිකන් මේ ලකුණු දාගෙන තමන් හිතන ස්වභාවයක් තියෙනවා මේ හිතේ. පොඩි දෙයක් කළත් ඊට වඩා හොඳ දේවල් සමහර කට්ටිය කරලා තියෙනවා. ඒව ගානක් නැහැ. තමන්ගේ දේ තමයි මහ ලොකු මේ ලොකුවට තමන්ගේ හිත විසින් තමන් මවල දෙනවා නිකන්. ඒක හිත කෙලිසන දෙයක් කියනවා. ඊළඟ තමයි පින්වත් ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙනවා කියන. ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙනවා කියන ඒකත් මොකද්ද? සිතට කිලුටක් කියනවා පින්වත්නි. සිතට කිලුටක්. දැන් බලන්න මේවා හරි පුදුමයි. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි. ඒ නිසා කෙනෙක් අනුසතු දේ ගැන ඇති වෙන ලෝභකම සිත කිලුටු කරන දෙයක් කියලා ඉස්සෙල්ලම තේරුම් අරගෙන ඒක දුරු කරන්න මහන්සි ගන්නවා. ඉස්සෙල්ලා එකක් තේරුම් ගන්න ඕන. මොකද්ද? ලෝභය ආවම සිත කිලුටු වෙනවා කියලා තමයි තේරුම් ගන්න ඕන කියනවා. තේරුම් අරගෙන කොහොමද කරන්නේ? ඒක දුරු කරනවා කියනවා. දේශයට සිතට කිලුටක් කියලා තේරුම් අරන් දුරු කරනවා කියනවා. කේන්තියාම සිතට කිලුටක් කියලා මේ තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. ක්‍රෝධයේ සිතට කිලුටක් කියලා තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. පලිගැනීම හිතට කිලුටක් කියලා තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. ඊළඟට ගුණමකුකම හිත කෙලෙසෙන දෙයක් කියලා තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. එකට කිරීම සිත කිලුටු කරනවා කියලා තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. ඉරිසියාව සිත කිලුටු කරන දෙයක් බව තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. මසුරුකමින් සිත කිලුටු කරනවා කියලා තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. ඒ වගේම තමයි ගුණවත්කම් නැහැ කියනවා. හැබැයි ගුණවත්කම් තියෙනවා කියලා පෙන්නනවා කියනවා. හැබැයි ඒ ස්වභාවය හිත කිලුටු කරන දෙයක් කියලා තේරුම් අරගන්නවා. තේරුම් අරන් දුරු කරනවා කියනවා. මායාව හිත කිලුටු කරන දෙයක් බව තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. කපටිකම හිත කිලුටු කරන දෙයක් බව තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. ඊළඟ සාධාරණ දහසට විරුද්ධව නැගී සිටීම හිත කිලුටු කරන දෙයක් බව තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. තරඟට වැඩ කිරීම හිත කිලුටු කරන දෙයක් බව තේරුම් අරගෙන ඉස්සෙල්ලා මෙන්න මෙතන වැදගත්ම කාරණේ කොහොමද පින්වත්? මේ හැම දෙයකින්ම හිත කිලුටු කරනවා කියලා දැනගන්න ඕන. දැන් බලන්න ශ්‍රද්ධාව ආවට පස්සේ පින්වත්නි බාහන හිතේ තියෙන ප්‍රභාෂර බව නැවුම් බව බලන්න නිකන්. මේ නැවුම් බවත් එක්ක අනිත් ඒවා ආවට පස්සේ අහසලා බලන්න. ඒකෙන් තේරුම් ගන්න බලන්න ඔය අර කියන අකුසල වලින් හිත කිලුටු කරනවද නැද්ද කියලා. මේ කියන ඒවා ආවට පස්සේ දැන් ආවේගශීලී වෙලා අර නැවුම් බව නැති වෙලා සංසිඳීම නැති වෙලා අන්න එකකින් තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ හිත කිලුටු කරනවා කියලා. නැත්තම් බලන්න මේ කොහොමද හිත කිලුටු කරනවා කියලා තේරුම් ගන්න කියලා. උසලයක් තුල ඉඳලා බලන්න ඕනේ ඒකේ තියෙන ස්වභාවයයි. ඒකේ තියෙන ස්වභාවයන් ටික අකුසලයේ තියෙනවද බලන්න උපක්ලේශයක් ආවට පස්සේ තියෙනවද බලන්න ඕනේ. ඒ දෙකේ වෙනස හඳුන ගන්න ගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේ කියන උපක්ලේශ වලින් සිත කෙලෙසෙනවද නැද්ද කියලා. එහෙම නැතු තේරුම් ගන්න බෑ පින්වත්නි. කුසලයක් හිතේ ඉපදුනාට පස්සේ බලන්න ඕනේ හිතේ ස්වභාවය. හිතේ තියෙන නැවුම් බව, පිරිසිදු බව, නිර්මල බව, ඒ සංසිඳුණු බව, බොහෝ දේවල් නිකන් අර වැටහින ගතිය නිකන්. ඒ කිසි දෙයක් නෑ මේවා ඔළුවට ආවට පස්සේ පින්වත්නි.
හිතට ආවට පස්සේ. අධික අහංකාරකමින් සිටීම හිත කිලුට කරන බව තේරුම් අරගෙන ඒක දුරු කරනවා කියනවා. ඊළඟට ප්‍රමාදයේ හිත කිලුට කරන දෙයක් බව තේරුම් අරගෙන දුරු කරනවා කියනවා. දැන් මෙහෙම දුරු කරද්දී පින්වත්නි කාලයක් දැන් උන දුරු කරන ප්‍රතිපදාවේ ඉන්නවා. මේක තමයි පින්වත්නි නිවන් මාර්ග. දැන් බලන්න අපි ඊයේ දේශනාවේ ඇහුවා අනිත්‍ය වශයෙන් සිහි කර ඉන්න එක නිවන් මාර්ග. මේ ප්‍රතිපදාවේ මොකද්ද කියන්නේ? මේ කියන දේවල් හිතේ තියෙනවා කියලා තේරුම් අරගෙන මේ වගේ හිත කෙලෙසෙනවා කියලා තේරුම් අරගෙන දුරු කර ඉන්න නිවන් මාර්ග. මේ තව පැත්තක්. තමන්ට තේරෙන පැත්ත තමන් කර ඉන්න එච්චරයි. දැන් කොරෝනා කාලේ කියලා මේ හරි ප්‍රශ්න කියලා දැන් හිතන්න දෙයක් නැහැ. ධර්මයේ හැසිරෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ධර්මයේ හැසිරෙන්න ඕන තරම් අවස්ථා දැන් තියෙනවා අපිට. දැන් මේවදී අඩු ගන්න මේ එක කුසලයක් ගැන අපි හිතමුකෝ මේ සතියක් තේරුම් ගන්න මහන්සි ගත්තොත් එක කුසලයක් ගැන අඩු ගන්න. ඔක්කොම නෙමෙයි. අප ඔක්කොම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නා හොඳයි. අඩු ගන්න ඔක්කොම කරන්න බැරි නම් මොකද කරන්න ඕනේ? එක කුසලයක් ගැන සතියක් ඉන්නෝ. අවධානය. ඒතකොට මොකද වෙන්නේ? මේ සතිය හොඳට අකුසලේ මේ දැන් ප්‍රැක්ටිස් වෙලා තේරුම් ගන්න පුරුදු වෙන්න දැන් පුරුදු වෙලා තියෙනවා. අපිට රාගය කියලා, එහෙම නැත්නම් ද්වේෂය කියලා, එහෙම නැත්නම් මෝහය කියලා. දැන් එහෙම නැත්නම් මේ කිව් පරියායන්ගේ යම් දෙයක්. ඒතර මොකද වෙන්නේ? කාලයක් තේරුම් ගන්න පුරුදු වීම තමයි වැදගත්ම කාරණේ මෙතන පින්වත්නි. තේරුම් ගන්න පුරුදු වීම. තියෙනවා කියලා දැනගත්තොත් නේ වටිනම දේ පින්වත්. දැන් මෙහෙම කිසි දෙයක් තියෙනවා කියලා දන්නේ නැත්තම්. ඒ වගේ හිත කෙලෙසෙනවා කියලා දන්නෙත් නැත්තම්. ඒ කියන්නේ නිවන් මාගේ වැඩිමක් නෑ පින්වත්. එතකොට යාගේ. දැන් මේ ක්‍රමය ඔස්සේ නිවන් මාර්ග වඩන ශ්‍රාවකයෝ ඒ කාලේ හිටියා. දැන් ඊයේ කිය පරියාය දැන් ඊළඟට ඔබට මතකද ද්වේතානුපස්සනා පරියාය. ඊළඟට සීක ධර්ම පරියාය. තව ඉස්සරහට ඔබට ඒ වගේ ගොඩාක් දේවල් අහන්න තියෙනවා. මොන පරියායෙන් ගියත් පින්වත්නි දුරු වෙලා යන්නේ රාග දේශ මොහ. අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය. එච්චරයි. ඉතින් කෙලවරට ආපු කෙනාට පංච උපාදානස්කන්ධය දැනගන්න ඕන නම් ඒක අවබෝධ වෙනව නැති නේ. පංච උපාදානස්කන්ධය දාසාතුරුණා දේශනා කරු දහම් පරියායක් වෙසේ සිහි කරන්න විතරයි තියෙන්නේ. ඒක ඒ විදිහටම සංවේදී වෙනවා. අවබෝධ වෙනවා. ආයතන ගැන මේ විදිහට සිහි කරන්න විතරයි තියෙන්නේ. මේ විදිහටම අවබෝධ වෙනවා. පටිච්චසමුප්පාද ගැන මේ විදිහටම සිහි කරන්න විතරයි තියෙන්නේ. මේ විදිහටම අත්දකින්න පටන් ගන්නවා තමන්ගේ ජීවිතය තුළින්. හැබැයි සාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය පිළිසරණ අරගෙන මේ ශ්‍රාවකයෙ ඉන්න ඕන. විස්මිතයි පින්වත්නි ඔය විදිහට දුරු කරද්දී මේ සියලු අකුසල් ප්‍රහාණය වෙලා යන දවසක් තියෙනවා කියනවා. දවසකවද්ද කියන්න බෑ ඉතින්. අන්නේ දාට පුදුම සිද්ධියක් වෙනවා මෙන්න. අන්නේ කෙනා බුදුරජාණන් වහන්සේ කවුද කියන්නේ කියලා අවබෝධයෙන්ම හඳුනගෙන නොසෙල්ලෙන පැහැදීමට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියනවා. එහෙනම් දැන් හඳුනගන්න බුදුරජාණන් වහන්සේ අරහං කියලා හඳුනගන්න බැරියයි නොසෙල්ලෙන පැහැදීමට එන්න බැරියයි. නවරහාදී බුදුගුණ හඳුනගන්න බැරියයි ඒ ගැන නොසෙල්ලෙන පැහැදීමට එන්නේ නැත්තේයි කියලා. එහෙනම් ආකාරවතී ශ්‍රද්ධාවට එන්නේ නැත්තේයි කියලා දැන් තේරුම් ගන්න. ඉතින් මෙහෙම හිතට පින්වත් මේ වගේ පිරුණු හිතට අරහත්ත්වයේ සිහි කළා ඒ ගුණේ තේරුම් අරගෙන ඒකට පහදීමේ හැකියාව නැහැ. ඒතර ඒ අයට වෙනම බණක් තියෙන්න ඕන. මම ඒ ගැන කියන්නේ නැහැ ඉතින් ඔබට. ඒ අයට වෙනම බණක් තියෙන්න ඕන පහදින්න. ඒතර මේ දෝෂේ තියාගෙන නම් ඔබ සසරට වැටෙන්නේ. සසරෙදිත් ඉතින් එච්චර තමයි. සමහර අයට මේ දෝෂෙට පුදුම වැඩි කුණු හරපත් එකතු වෙන්න ඕන. ඒක තමයි ලොකුම භයානකම. ඕපදූපත් එකතු වෙන්න ඕන. නින්දා පහසත් එකතු වෙන්න ඕන සමහර බණ වලට. 16 ඒකට බලන්න මේ විවිධ බණ රැඩි වලට ආස මිනිස්සු ලංකාවේ ඉන්නවා. සමහර අයට අඬන්න මොනවා හරි කියන්න ඕන. ඒකට තමයි සද්ධාව ඇතුණා කියලා හිතන්නේ. කුමද්ද මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව එතකොට මේ? අන්න හේතුව තමයි මේ කියන උපක්ලේශ හිතෙන් බැහැර වෙලා නැතිකම.
අපගේ බුදුරජාණන් වහන්සේ රාගෙන් දේශයෙන් මෝහෙන් නිදහස් වෙච්ච කෙනෙක් කියලා අවබෝධයට පත් වෙලා නොසෙල්ලෙන පැහැදීමට පත් වෙනවා කියනවා මේ කිනු උපක්ලේශයෙන් බැහැර වුණා දවසට. එතකම් පින්වත්නි අරහත්ත්‍ය කියන රාග දේශ මොහ දුරුණා කියන ඔය ඔබ බණ අහන ඉති කිරා වැටෙනවා. එච්චරයි. අරහත්ත්‍ය කියන්නේ මොකද්ද කියලා ඔළුව වැඩ කරන්නේත් නැහැ. හිතේ පැහැදීමක් උපදින්නෙත් නැහැ. මොකුත් නැහැ. අන්න එක වැඩේ වෙලා තියෙන්නේ. ඇයි අරහත්ත්වයට පහදින්න නම් අරහත්ත්‍ය කියන කාරණේ පිළිබඳ හිතේ වැටහීමක් උපදින්න ඕන. අරහත්ත්වය කියන කාරණේ. ඉතින් දැන් බලන්න මේ කියන උපක්ලේශ නැති වෙච්ච හිතට තමයි අරහත්ත්ව සංවේදී වෙන්නේ. ඉතින් හරි පුදුමයිද අකුසල් කියනිය බැහැර වෙච්ච හිතට තමයි අරහත්වේ ඡායාවක් දැනෙන්නේ. එතකන් අරහත් ඡායාවක් දැනෙන්නේ. සම්මා සම්බුද්ධත්ව ඡායාවක් දැනෙනවා එතකොට උට. විද්‍යාචරණ සම්පන්න කියන ගුණයේ ඡායාව දැනෙන්න පටන් ගන්නවා. ඡායාවක් විතරයි ඉත්තේ. සුගත ගුණේ ඡායාව දැනෙනවා උට. ලෝකවිදු ගුණේ ඡායාව දැනෙනවා. අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණේ ඡායාව දැනෙනවා. සත්තා දේව මනුස්සානං කියන ගුණේ ඡායාව දැනෙනවා. බුද්ධ ගුණේ ඡායාව දැනෙනවා. භගවා ගුණේ ඡායාව දැනෙන්න පටන් ගන්නවා. ගුණ විත බලන්න මේ ගුණවල ඡායාව දැනගන්න. ඒක නිකන් මේ වගේ. දැන් කොළඹ ගැන කෙනෙක් අහලා තියෙනවා. කොළඹ ගැන කෙනෙක් අහලා තියෙනවා. අපි දැන් අහලා තියෙන කෙනාට දැන් මේ මෙන්න මේ වගේ මහා සාගරය කියලා එකක් තියෙනවා රැලි ගහනවා. වතුර මහා ඈත පේන්නේ ගොඩබිමක් පේන්නේ මෙහිමයි. ගොඩ නැගිලි මෙහිමයි කියලා. අපි දැන් කොළඹ කෙනෙක් යනවා දැන් මම්මාවත් ඔස්සේ දිගට. ඉතින් පේන ඕන අපේ හිතමුකෝ මොකක්ද තියෙන්නේ? ගොඩ නැගිලි පේනවා. මොහොතේ හඬ ඇහෙනවා එච්චරයි. ඒතර යාට තියෙන්නේ මොකක්ද තාම? ඡායාව විතරයි තාම තියෙන්නේ. බලන්න එයා ඒතර වීරියක් අරගෙන අර මග ගෙවාගෙන එන්න ඕනද නැද්ද? එන්න ඕනේ. අන්න ඒ වගේ තමයි අපිත්. මේ කියන අකුසල් හිතේ තියෙනවා කියලා දැනගෙන ඒව දුරු කර කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ? ඕම් අරහත්ත්වය ගැන අන්න අරහත්ත්වය කියන්නේ මේකයි. අනේ භාග්‍යතුන් වහන්සේ නම් අරහන් නෙව. ආයින සම්මා සම්බුද්ධත්වය කියන්නේ මේකයි. අනේ මගේ භාග්‍යතුන් වහන්සේ නම් මේ සියල්ල අවබෝධ කරලා ඉන්නේ. විද්‍යාව චරණය කියන්නේ මේ එහෙනම් මේ වගේ ස්වභාවයක්. අනේ බුදුරජාණන් වහන්සේ එන විද්‍යාචරණ සම්පන්නයිනේ. සුගත කියන්නේ එහෙනම් මේ වගේ ස්වභාවයක්. අනේ මගේ භාග්‍යතුන් වහන්සේ නම් සුගතයි නෙව. අන්න යාගේ හිතේ ටික ගුණ සම්පatti පිළිබඳ වැටහීමත් නොසෙල්ලෙන පැහැදීමත් කියන දෙක හිතේ උපදින්න පටන් ගන්නවා. එහෙනම් ඒකට බාධා කළේ මෙන්න මේ කියන උපක්ලේශ පින්වත්. අද තියෙන අපේ ප්‍රශ්නේ මෙන්න මේක. එහෙනම් අද මේ ආකාරවති ශ්‍රද්ධාවට එන්න බැරි ප්‍රශ්නේ හඳුනගන්න. අද ගොඩාක් 99.9% තියෙන අමූලික ශ්‍රද්ධාව තමයි තියෙන්නේ. ඒක ඉතින් පැහැදිලිවම කියන්න ඕන. ඔබ දුක් වුණත් නැතත්. කොහොමද ඒකට හේතුව? මොකද මේ කියන දේවල් හිතට දුරු බලවත් මේවා. මේ උපක්ලේශ බලවත් පින්වත්නි. ඉතින් බලවත් නිසා තමයි බලවත් පිරිසක් ඉන්න ලෝකෙට අපිට එන්න සිද්ධ වුනේ. ඒ වගේම සද්ධර්මයේ කියන්නේ මොකද්ද කියලා අවබෝධයෙන් හඳුනගෙන නොසෙල්ලෙන පැහැදීමටපත් වෙනවා කියනවා. එහෙනම් මේ ධර්ම නම් ආවට ගියාට කියව බණක් නෙවෙයි මේක නම් සත්‍යයක් වෙන්න ඕනේ මේක ස්වාක්කාතයි කියලා අවබෝධය හිතේ ඇති වෙන්න පටන් ගන්න මේ කියන උපක්ලේශ නැති වුණාට පස්සේ. ඊට පස්සේ එහෙම අවබෝධ වුණාට පස්සේ ඒ ධර්මෙට නොසෙල්ලෙන පැහැදීමට හිතපත් වෙනවා. ඒ හිත විසින් ආයේ මේ ධර්මය අතහරින්නේ නැහැ. නොසෙල්ලෙන පැහැදීමටපත් වුණා කියලා කියන්නේ ඒකයි. සම්දිත්තිකයි. ඒතර මේ යම් දහම් පරියාහනවද එයාගේ ජීවිතෙන් මෙයාට ඒක තේරෙන්න පටන් ගන්නවා. එතකොට සම්දිත්තික බව දැනෙනවා එයාට. සජීවී වෙලා එතකොට එන්නේ එයාට. අකාලිකයි. එතකොට තේරෙනවා එහෙනම් මේ වගේ උපක්ලේශ වලින් යට වෙච්ච හිත් නේද මේ ඔක්කොම තියෙන්නේ. එහෙනම් අතීතයේට තිබුණේ මේ වගේ හිත අනාගතයේට තියෙන්නේ මේ වගේ ස්වභාවයක්. එතකොට මේ හැම කෙනාටම එහෙනම් මේ කියන දුක එක උරුමයි නේද? මේ කියන අකුසල් උරුමයි නේද? මේ කියන අකුසල් දුරු වෙනකොට නේද තිරුවන්ට පහදින්නේ එහෙනම් අහෝ මේ ධර්මේ නම් අකාලිකයි නේද එහෙනම්. පස්සිකයි. එහෙනම් ඇත්තටම මේ ධර්මයේ ඕනම කෙනෙකුට ඇවිල්ලා මෙන්න මේ කියන මේ අකුසල් තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන් කියලා කියන්න පුළුවන් නේද?
මේ අකුසල් දුරු කරලා බලන්නකෝ කියලා කියන්න පුළුවන් නේද? ඕපනායිකෝ. එතකොට මොකද වෙන්නේ කියලා? Taman තුලින් එතකොට තමයි මේ ධර්මයේ තීරුම් ගන්න තියෙන පච්චත්තම් වේත්තබ්බෝ විඤ්ඤෝ. ඒතකොට ඒක නම් මොකද වෙන්නේ? ඒ කිනාගේ නැන්න පමණින් ඒ ධර්මයේ තීරුම් ගන්නවා කියලා එයා ධර්මයේ ගුණ තුලින් ධර්මයේ ගැන නොසෙල්ලෙන පැහැදීමටපත් වෙනවා. කුමත් තුලින් ධර්මයේ ගුණ තුලින්. ඒ වගේම භික්ෂු ශ්‍රාවක සංඝරත්න කියන්නේ කවුද කියලා අවබෝධයෙන් හඳුනගෙන ශ්‍රාවක සංඝරත්න කියලා නොසෙල්ලෙන පැහැදීම යුක්ත වෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරුවන දැන් බලන්න හරි පුදුමයි. එතකොට මේ සංඝයා කියලා කියන්නේ එහෙනම් මේ රාග දේශ මොහ දුරු කරන ප්‍රතිපදාවේ ඉන්න පිරිසක් නේද කියලා වැටහෙන්න පටන් ගන්න පින්වත්නි මේ උපක්ලේශ කෙනෙක් හිතේ නැති වෙනකොට තමයි. එතකම් මේ රාග දේශ මොහ දුරු කරන හිතක් උපදවනවා කියන එක තේරුම් ගන්න බෑ යාට. රාග දේශ මොහ නැති හිතක් හදනවා කියන එක තේරුම් ගන්න බෑ. ඒ වගේ ප්‍රතිපදාවක් තුළ දිගින් දිගටම වාසය කරනවා කියන තේරුම් ගන්න බෑ. උජුපටිපන්න ගුණේ. එතකොට මේ වගේ ප්‍රතිපදාවක් තුළ ඉන්නකොට මේ යථාර්ථයේ වැටහෙනවා කියන එක තේරුම් ගන්න බෑ. එයාගේ හිතේ අකුසල් දුරු වෙනකම්. මොකද එයාගේ හිතේ අකුසල් දුරු වෙනකොට තමයි මේ හැම එකක්ම තේරෙන්න පටන් ගන්න යාට. අකුසලයක් තුළ ඉඳලා පීඩාව විඳලා අකුසලයේ දුරු කරගෙන සැනසීමක් ලබන කෙනා පින්වත්නි ඔය සැනසීම උපදව ගන්නම ලෝකෙට අනුශාසනා කරනව ඇරෙන්න වෙන එකක් කියා ඉන්නේ කියලා ඒ කෙනාටම තේරෙනවා එතකොට. අනේ මේ ශ්‍රාවක සංඝරත්නන් ඒකාන්තයෙන් එතකොට සාමීචි පටිපන්නයි. අහෝ එවන් උත්තම උද්ධාර පිරිසක් හොයන් යන්න සුදුසුයි නෙව. ගෙදරට ගෙන්න ගන්න සුදුසුයි නෙව. දම්පැන් දෙන්න සුදුසුයි නෙව. පින්සල කළා දෙන්න සුදුසුයි නෙව. වදින්න පුදන්න සුදුසුයි නෙව. අම්මෝ ලෝකේ අනුත්තර පින්කෙතක් නෙව කියලා ඔහුටම වැටහෙනවා. ඒක පුදුම දෙයක්. එහෙනම් තමුණුත් කෙනෙක් වෙන්න ඕන තව විශේෂ කෙනෙක් හඳුන ගන්න පින්වත්. තමන් සත්පුරුෂයෙක් වෙන්න ඕන සත්පුරුෂ ස්වභාවය හඳුන ගන්න. තේරුණා නේද? ඒ තමන් සත්පුරුෂයෙක් වෙන්න ඕන මේ සත්පුරුෂයෙක් හඳුන ගන්න. තමන් ගුණයක් තියෙන්න ඕන තව ගුණයක ස්වභාවය හඳුන ගන්න. තමන්ට ශ්‍රද්ධාව තියෙන්න ඕන ශ්‍රද්ධාවේ සැබෑ ස්වභාවය හඳුන ගන්න. තමන්ට කරුණාව මෛත්‍රිය තියෙන්න ඕන අනිත් එක්කෙනාගේ කරුණාව මෛත්‍රිය හඳුන ගන්න. නැත්තම් ඒවට බොහෝ වෙලාවට තමන්ට කරුණා මෛත්‍රිය නැති වුණාට පස්සේ අනිත් එක්කෙනා කරුණා මෛත්‍රිය හඳුන ගන්න බෑ හිතන්නේ මේ පිස්සෙක් කියලා. නැත්තම් වෙන මොකක් හරි අසනීපයක් කියලා හිතන්නේ. ඒ නිසා පින්වත්නි තමන්ගේ හිත හදා ගන්න ඕන හිතක් හදන එකේ වටිනාකම දැනගන්න. තමන්ගේ හිත සංසිඳව ගන්න ඕන සංසිඳවපු හිතක් හදන එකේ වටිනාකම දැනගන්න. තමන් පිනක් උපදවගෙන ඒකේ ආශ්චර්ය දකින්න ඕන පිනේ වටිනාකම හඳුන ගන්න. තමන් අසත්පුරුෂ වුණොත් මේ ලෝකෙට කිසි දායාදයක් නැහැ පින්වත් සත්පුරුෂ දායාදයක්. අසත්පුරුෂ මතවලින්ම ලෝකයාට මේ වනසනවා මිසක එතකොට යා සත්පුරුෂ අදහසක් ඔහුගෙන් ලෝකෙට ඉස්මතු වෙන්නේ නැහැ. මේ ධර්මයේ කතා කරලා බලද්දි තමයි අපිට තේරෙන්නේ මේ ධර්මයේ ඇරෙන්න ඉතින් අපිට වෙන මොන පිළිසරණක්ද කියලා. ඊළඟ දේශනා කරන ඉතින් පින්වත් මහණේ ඔන්න ඔය විදිහට යම් දවසක ආර්ය ශ්‍රාවකගේ සිත කිලුට කරන දේවල් බැහැර වුණොත් වමනි දැම්ම වගේ වුණොත් ඒවයි නිදහස් වෙලා ගියොත් දුරු වෙලා ගියොත් එතකොට මේ භික්ෂුව අනේ මා බුදු සමිදානන් කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයකින් යුක්ත කෙනෙක් නේද කියලා එයාගේ හිතේම සතුටක් ඇති වෙනවා කියන පින්වත්නි. දැක්ක නේද? දැන් තමන් සත්පුරුෂ වෙනකොට අනේ මම සත්පුරුෂයෙක් නේද කියලා එයාට හිත සතුටටපත් වෙනවා මිසක දුම්නසටපත් වෙන්න හේතුවක් වෙන්නේ නැහැ එතකොට පින්වත්. බුදුරජාණන් වහන්සේ නොසෙල්ලෙන පැහැදුණු හිතක් තියෙන කෙනාටත් ඒ වගේ. අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී. හරි පුදුමයි පින්වත්. එතකොට මේ අර්ථය ධර්මය සංවේදී චරිතයක් බවට පත් වෙනවා පින්වත්. තීරුම් ගත්තු චරිතයක් බවට පත් වෙන ඊට පස්සේ තමයි. බලන්න බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණු නොසෙල්ලෙන හිතක් තියෙනව නම් ඒක නිර්මාණය වෙන්නේ කොතෙන්ද කියලා බලන්න. ඒවට ආවට ගියට හදන්න බෑ පින්වත් කෑ ගැව්වට. ඊළඟ දේශනා කරන ඒ ගැන අවබෝධයක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
ඒ නිසාම සිත පිනා යනවා කියනවා. හරි පුදුමයි. තමන්ට භාග්‍යතුන් වහන්සේ කියන නොසෙල්ලෙන පැහැදීමක් තියෙනවා කියලා අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධෙම හිත පිනා යන්න හේතු වෙනවා කියනවා. එතකොට ප්‍රීතිය ඇති වෙනවා කියනවා. සිත ප්‍රීතිමත් වුණාම මොකද වෙන්නේ? හරි පුදුමයි. සිත ප්‍රීතියෙන් පිරෙන්න ඇඟපත මොකද වෙන්නේ? සැහැල්ලු වෙනවා කියනවා. හිත ප්‍රීතියෙන් පිරෙන්න මොකද වෙන්නේ? ඇඟපත සැහැල්ලු වෙනවා කියනවා. එතකොට හිතට ලොකු සැපයක් ඇති වෙනවා කියනවා. සැපේ ඇති සිත තමයි කියනවා සමාධිමත් වෙන්නේ. පුදුම දෙයක් පින්වත්නි. දැන් මේ කියන උපක්ලේශ බැහැර වෙලා ඒ උපක්ලේශ බැහැර වුණු බව තියෙන අවබෝධය ඒකත් එක්ක භාග්‍යතුන් වහන්සේගේ ගුණ හඳුනගෙන නොසෙල්ලෙන පැහැදීමක් ඇතිවීම ඊටසේ ඇති වුණු හිතක් තියෙනවා කියලා දැනගන්නකොට සිදුවෙන ආශ්චර්යය. සිදුවෙන ආශ්චර්යය. බලන්න එතකොට මේ ධර්මයක් අපි කමේ බොහොම ඉවසීමෙන් කලබල වෙන්නේ නැතුව පොඩි හරි ගුණයක් මේ කියන විදිහට පුරුදු කරගන්න හැරෙන්න පින්වත්නි. මේ කියන චිත්ත ස්වභාවයන් කෑ ගැහුවා කියලා, දැඟලුවා කියලා, හරේ ගියා කියලා, මෙහි ගියා කියලා ඇති වෙන්නේ නැහැ කවදාවත් පින්වත්නි. ඒක සිදුවෙන්නේ නොවන කාරණාවක්. ඒ වගේම අනේ මා ශ්‍රී සද්ධර්මයේ කෙරේ නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් නෙවද කියලා සතුටටපත් වෙනවා කියනවා. අත්ව පටිසංවේදී ධම්ම පටිසංවේදී. අත්ත වේදන් ලබති ධම්ම වේදන් ලබති. මට වැරදුනා පින්වත්නි. අත්ත වේදන් ලබති ධම්ම වේදන් ලබති. අර්ථය ධර්මය කියන දේවල්. හරි පුදුමයි. එතකොට මේ දේවල් තමන්ගේ හිතට ඒතර මනාකොට මේ ධර්මයන් කියන දේවල්, ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන ස්වභාවය, වීරිය කියන ස්වභාවය, සතිය කියන ස්වභාවය, සමාධි ප්‍රඥා අපි කොච්චර කතා කළත් ඒව හිතේ ඒව උපදිනකොට දැන් මේ තියෙන ශ්‍රද්ධාවයි, දැන් මේ තියෙන වීරියයි, මේ සතියයි, මේ සමාධියයි, මේ ප්‍රඥාවයි කියලා තීරුම් ගන්නත් බෑ. ඒව හරියට වෙන් කළ දකින්නත් බෑ පින්වත්නි. දැන් තමන්ගේ හිත නොසලින් පැහැත්තරම් පැහැදිමත් තියෙනවද? මුකුත් තීරුම් ගන්න බෑ. කොයිලාවෙත් බොහෝ අයගේ තියෙන හිතවල තියෙන දොම්නසක් විතරයි. අයියෝ මට මෙහෙම වුණා, අරම වුණා. අයියෝ හරමයි මෙහෙමයි. මට බයයි, අරකයි එච්චරයි. අයියෝ මට නම් සතර පාය යන්න බෑ. අයියෝ තමයි ඔක්කොම ඊට පස්සේ. වෙන මොකුත් නැහැ. ඉතින් මේ ප්‍රශ්න කොහොම උපදින්නේ? හේතුව තේරුම් ගන්න පින්වත්නි. බුදුරජාණන් දේශනා කළා සිත ප්‍රී. එතකොට මේ සිත පිනා යනවා කියනවා. සිත ප්‍රීතිමත් වෙනවා කියනවා. සිත ප්‍රීතිමත් වන ඇඟපත සැහැල්ලු වෙනවා කියනවා. එතකොට සිතට ලොකු සැපයක් ඇති වෙනවා කියනවා. සැප ඇති සිත තමයි සමාධිමත් වෙන්නේ. හිත සැපවත් වෙනකොට මොකද වෙන්නේ? හිත සමාධිමත් වෙනවා කියනවා. ඒ වගේ මේ භික්ෂුව අනේ මා ශ්‍රාවක සංගරුවන කෙරේ නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් නෙවද කියලා මහා සතුටක් ඇති වෙනවා කියනවා. අත්ත වේදන් ලබති ධම්ම වේදන් ලබති. ධම්මෝප සංහිතම් පාමුජ්ජම් පමුදිතස්ස පීති ජායති. මේ කියන දැන් උපක්ලේශ දුරු වෙනකොට සුපටිපන්න ගුණේ තේරෙනවා, උජුපටිපන්න ඥායපටිපන්න ගුණේ තේරෙනවා. ඒ තේරෙන යාට මොකද වෙන්නේ? යාට තේරෙනවා මං එහෙනම් ශ්‍රාවක සංඝරත්නය කියන නොසෙල්ලුණු පැහැදීමක් මගේ හිතේ ගොඩ නැගිලා තියෙනවා. ඒක දැනෙන්න මොකද වෙන්නේ? ඒක දැනෙන්න ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් සිත පිරල යනවා කියනවා. සැපවත් වෙනවා කියන ඇඟපත සැහැල්ලු වෙනවා කියනවා. සමාධිමත් වෙනවා කියන. බලන්න මේ සමාධිමත් බව හිතේ උපදින්න හේතු වෙන තව පැත්තක් විස්තර කරපු විදියක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ. මේ හැම පැත්තම විස්තර කරනකොට මේ කියන අකුසල් ටික දුරු වෙලා තියෙන තිබුණාට පස්සේ තමයි භාගතුන් වහන්සේ පැත්ත විස්තර කරන්නේ. ඕන දේශනාව කියලා බලන්න මේ ප්‍රමෝදය ඇති වෙන ස්වභාවය, ප්‍රීතිය ඇති වෙන ස්වභාවය, සැහැල්ලු බව, සැපය, සමාධිමත් කියන මේ ටික විස්තර කරන්නෙම මේ කියන පාපී දේවල් හිතෙන් බැහැර වෙලා ගියාට පස්සේ තමයි මේ ස්වභාවය උපදිනවා කියලා හැමතැනදීම විස්තර කරන්නේ. වෙන දේශනාවල මේක විස්තර කරනවා ඉන්ද්‍රිය দমনය ගැන කියලා. ඒ වගේ මේ භික්ෂුව අනේ මගේ හිතේ කිලුටු තිබුණා. ඒත් දැන් ඒ කිලුටු ඔක්කොම හිතෙන් බැහැර වුණා කියලා. වමනේ ගියා වගේ වුණා කියලා. හරි පුදුමයි. ඒකට මේ බලන්න හිතේ මේ උපක්ලේශ තිබිලා ඒ උපක්ලේශ බැහැර වුණාට පස්සේ ශ්‍රාවකයට දැනෙන්නේ කොමක් වගේද නිකන්.
දැන් බලන්න නිකන් අර ඕකාරයට ඇවිල්ලා වමනයක් යන්න ආවට පස්සේ නිකන් මේ බඩත් තිර කරලා පපුවත් තිර කරලා නිකන් උගුරත් තිර වෙලා වගේ තියෙන. දැන් අන්න එහෙම අපි ජීවත් වෙන්නේ. අපිට නැතු වෙනකොට අපි ජීවත් වෙන්නේ ඔන්න ඔය හිර වෙච්ච මානසිකත්වයේ. හැබැයි කවදා හරි දවසක මේ කියන උපක්ලේශ දුර වෙච්ච දවසට අර වමනේ දැම්ම වගේ තමයි දැනෙන්නේ. හිර වෙලා තිබිලා එකපාරට වමනේ ගියාට පස්සේ මොකද වෙන්නේ? බඩත් සැහැල්ලුයි, උගුරත් සැහැල්ලුයි, පපුවත් සැහැල්ලුයි. මේ වගේ වමනේ ගියා වගේ වුණා. නැති වෙලා ගියා, දුර වෙලා ගියේ නෙමෙද කියලා හිතද්දිම මහා සතුටක් ඇති වෙනවා කියනවා. ඒ ගැන අවබෝධයක් ඇති වෙනවා කියනවා. දැන් බලන්න දැන් කෙනෙකුට අනේ පංච උපාදානස්කන්ධ තේරෙන්නේ නැහැ නේ. අනේ ආයතන තේරෙන්නේ නැහැ. අරකද මේකද කියලා අඬ අඬාම ඉන්න ඕනේ නැහැ පින්වත්නි. මේ තව පරියායක් තියෙනවා. තව පරියායක් තියෙනවා. ඒ නිසා මේ නොතේරෙන දෙයකට අඬ අඬා ඉන්නවට වඩා තේරුම් ගන්න දෙයක් කරන්න මහන්සි ගත්තා නම් තමයි මේ ශාසනයේ නුවණක්කාරකම කියලා කියන්නේ පින්වත්නි. නුවණ. සිත ප්‍රීතිමත් වෙනවා කියන ප්‍රීතිමත් වුණ ඇඟපත සැහැල්ලු වෙනවා කියන. එතකොට සිතට ලොකු සැපයක් ඇති වෙනවා. සැප ඇති සිත තමයි කියන සමාධිමත් වෙන්නේ. පින්වත් මහණනි, ඒ භික්ෂුව ওই විදිහේ සීලේනොත් සීලවන්ත නැති කෙනෙකුට මේව දුරු කරනවා කියන එක පින්වත් මේක ලීසි නෑ. සීලවන්ත නැති කෙනෙකුට මේක ඒක නිකන් මේ වගේ. ඔන්න එක පැත්තකින් මඩ වතුර මොකේට හරි එනවා. අපි තව පැත්තකින් මඩ වතුර සුද්ධ කරනවා. ඕක සුද්ධ කළ ඉවරයක් තියද පින්වත්නි? නෑනේ. ඒ වගේ තමයි දුස්සීල වෙලා ඉඳගෙන මේ හිත ඇතුළ පිරිසිදු කරනවා කියන එක නොවන දෙයක් ඒක. ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕන? මඩ වතුර එන පාරක් තියෙනවා. පාර වහන්න ඕන ඉස්සෙල්ලා. අපි ටැංකියක් කියලා හිතන්නකො ටැංකිය සුද්ධ කරනවා කියලා. ටැංකිය සුද්ධ කරනකොට මොකද්ද ඉස්සෙල්ලම කරන්නේ? ඒකට වතුර එන එක මාර්ගේ වහන්න ඔක්කොම ඉස්සෙල්ලා. වතුර එන මාර්ගෙත් තියාගෙන මේ වතුර අයින් කරන්න ගත්තොත් මොකද වෙන්නේ? අයින් කරනවා අයින් කරනවා එච්චරයි. ඒ වගේ තමයි මේ සීල සම්පත්තිය කියලා කියන්නේ. සීල සම්පත්තිය කියන්නේ මේ වගේ එකක්. අපි ඒක වහලා තියෙන්නේ. අන විස්තර කරන ওই විදිහට සීලයෙන් යුක්ත වෙලා. ওই විදිහේ සමාධියකින් යුක්ත වෙලා. ওই විදිහේ ප්‍රඥාවකින් යුක්ත වෙලා. මොකද මේ ප්‍රඥාව දැන් එකක් තමයි අකුසල් හඳුනා ගන්න පුළුවන් හැකියාව. ඊළඟ තමයි ශාස්ත්‍රුන් වහන්සේට අරහත් සම්මා සම්බුද්ධත්වයේ නවආරාදි බුදු ගුණ, ස්වාක්ඛාත සම්දිට්ඨික ගුණ, සුපටිපන්න උජුපටිපන්න ගුණ තීරුම් ගන්න පුළුවන්කම. තමන් මේ ගුණයන් තීරුම් අරගෙන අචල ප්‍රසාදයට පත් වුණා කියලා දැනගන්න එක. ඒ ඔක්කොම ප්‍රඥාවටයි තිබීමත්. ඒ ඔක්කොම ප්‍රඥාවටයි. මේ කියන අකුසල වමනේ වගේ වමනේ වෙලා තියෙන එක දැන ගැනීම ප්‍රඥාවටයි තියෙන්නේ. ප්‍රඥාවටයි තියෙන්නේ. අන්න විස්තර කරන බුදුරජාණන් වහන්සේ ඉන්නකොට කොයි තරම් රසවත් සූප ව්‍යංජන පිරුණු ඇල්හාලි බතක් කෑවත් ඒකේ භික්ෂුවගේ ඒ කෙනාගේ නිවන් මාර්ගට අන්තරායක් වෙන්නේ නැහැ කියන. හරි පුදුමයි ඒකට පින්වත්. මේ කියන අකුසල් වමනේ දැම්ම වගේ වෙලා නම් තියෙන්නේ මේ ඔය කියන රසවත් සූප ව්‍යංජන පිරුණු ඇල්හාලි බතක් අනුභව කර කර හිටියත් උට නිවන් මාර්ගට අන්තරායක් වෙන්නේ. ඒ කියන්නේ නිවන් මාර්ගට අන්තරායක් වෙන්න කියන්නේ මොකද්ද? ඒව ඔස්සේ ඇස කන නාසය දිව කය මනස අසංවර වෙලා කෙලිස් වලින් වහගන්නේ කියන එකයි. අන්න බලන්න අකුසල් දුරු කරපු කෙනාට තියෙන දැන් අපේ අය මොකද කරන්නේ? ඉතින් රහතන් වහන්සේලාගේ චරිත ගැන මෙහිමයි කියලා අපි ඒක නිකන් අපි මේ අකුසල් ගොඩක ඉඳගෙන අපි ඒක මේ අපේ ජීවිතය තුලින් හුවා දක්වන්න යනවා. අපිට තියෙනවා වගේ. එහෙම චරිත තමයි ඊට පස්සේ කඩාගෙන බිමට වැටිලා බිමට සමතලා වෙලා යන්නේ. එහෙම රඟපාන චරිත වෙන්න එපා පින්වත්. දැන් ඒ වගේ සමහර දේවල් කරන දෙමව්පියෝ කරන දේවල් සමහර දේවල් ළමයිත් කරන්න යනවා. දැන් අපි දෙමව්පියෝ කසාද බඳලා ළමයි හදුනේ අපිත් කරන්න ඕන කියලා පුංචි කාලේ ඉඳන් පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒ වගේ ජීවිත පොඩි කාලෙම කඩකප්පල් වෙනවනේ පින්වත් නේ. ඒක දැනගන්න බෑ මං තාම දෙමව්පියෝගෙන් කාලා බිල හිටන ළමයි කියලා. අද ඉන්න සමහර ළමයින්ට තියෙන පුංචි කාලේ ඉඳන් මානසිකත්වය. හරි දෙමව්පියෝ හරිමින් අපිත් එහෙම ඉන්න ඕන. අපි තාම දෙමව්පියෝගෙන් කනව නේද අප්පච්චි කියලා එහෙම හිතෙන්නේ නැහැ. අපි දෙමව්පියන්ගෙන් තමයි අඳිනවනේ දෙමව්පියන්ගෙන් ඉඳ යැපෙන්නේ. ඒව හිතන්නේ නැහැ. අර වැඩ නම් කරන්න ආසයි.
ආන්ගේ වගේ අර අන් දෙක තියෙන කට්ටිය වගේ හිතන්න හොඳ නෑ අපි. ඒකට ඒ වගේ අර මේ අකුසල් බලන්න මේ දුරු වෙච්ච හිතක තියෙන ආශ්චර්යය. පින්වත් මහන්නේ කිලුටු වෙලා අපිරිසිදු වෙච්ච ඇඳුමක් තියෙනවා කියලා හිතමු. ඒ ඇඳුම හොඳ පිරිසිදු වතුරෙන් සේදුවාම පිරිසිදුව බබලන්න පටන් ගන්නවා කියලා. ඒ වගේම කෝවක දාලා හොඳ හැටියට පිරිසිදු කරගත්තු රත්තරන් හරිම ලස්සනට බබලනවා කියන පින්වත් මහන්නේ ඔය වගේ තමයි කියනවා. දැන් ඉතින් භික්ෂුවත් ඒ වගේමයි කියනවා. ওই විදිහේ සීලෙන්, ওই විදිහේ සමාධියෙන්, ওই විදිහේ ප්‍රඥාවෙන් ඉන්නකොට කොයි තරම් රසවත් සූප ව්‍යංජන වලින් පිරුණු ඇල්හාලේ බතක් කෑ බැලඳුවත් එයා නිවන් මාර්ගට අනුතුරුදායක නෑ කියන එයාට. ඒක ඇතර බුද්ධ ශාසනයේ සමහර ශ්‍රාවකයෝ ගැන භාගතුන් වහන්සේ එතකොට මේ සමහර ශ්‍රාවකයෝ සමහර දේවල් වලට යොමු කරනවා. සමහර අය යොමු කරන්නේ නෑ එහෙම. හරි බුදුමයි එතකොට. ඉතින් මේ භික්ෂුව ඊට පස්සේ බලන්න දැන් අකුසල් දුරු කරලා නොසෙලෙන හිතක් නොසෙල්ලෙන පැහැදීමට තෙරුවන් ගැන හදිච්ච හිතේ ඊළඟට තව කරන්න දෙයක් තියෙනවා. ඊතරීම නිවන් මාර්ගට නිකම් යොමු කරන්න බෑ. ඒක බුදු කෙනෙක් තමයි දකින්නේ පින්වත්නි. මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ? හරි පුදුමයි. එක දිශාව පුරාවට මෛත්‍රී සහගත සිතුවිලි පතුරවන්න ශ්‍රාවකයෝ යොමු කරනවා. දෙවෙනි දිශාවට, තුන්වෙනි, හතරවෙනි දිශා, දස දිශාවටම මෛත්‍රී සිතුවිලි පතුරවනවා දැන්. දස දිශාවටම කාරුණික සිතුවිලි පතුරවනවා හිතින්. අකුසල් නැති හිතින්. දස දිශාවට මුදිතා සහගත සිතුවිලි පතුරවනවා. දස දිශාවටම උපේක්ෂා සහගත සිතුවිලි හිතේ උපද්දුපද දැන් ඔන්න සතර බ්‍රහ්ම විහරණ උපද්දන්න ඕන ඊළඟ පරියාය. මේක එතකොට දැන් අර ක්‍රමවේදෙත් එහෙම තමයි පින්වත් ඉස්සෙල්ලා ආයතන වශයෙන් හරි පංච උපාදානස්කන්ධ හරි පටිච්චසමුප්පාද වශයෙන් අනිත් සිහි කර ඉන්නවා. සිහි කර කාලයක් හිටපු කෙනාට සති සම්පජාන්නේ උපදිනවා. සති සම්පජාන්නේ උපදිච්ච කෙනාට එතන පිළිහිట్లా කරන දේවල් තියෙනවා තව. ඒ වගේ තමයි මෙතනත් දැන් කොහමද අකුසල් ටික තේරුම් අරගෙන දුරු කරලා නොසෙල්ලින පැහැදීමට පත් කරගෙන මේ කියන අත්ත පටිසංවේද ධම්ම පටිසංවේද උපදවාගෙන ඊට පස්සේ යාට කොහොමද කරන් තියෙන්නේ? ඒ හිත තව පදම් කරන්න ඕන. දැන් කාලයක් තිස්සේ අකුසල් තුල ඉඳලා මේ සකස් වෙච්ච දේවල් තියෙනවනේ හිතේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ හිත පදම් කරන්න තමයි දැන් සතර බ්‍රහ්ම විහරණ වඩවන්නේ. සතර බ්‍රහ්ම විහරණ වඩවනවා. දියුණු කරනවා. පුරුදු කරනවා. සිහි කරනවා. මේ විදිහට සතර බ්‍රහ්ම විහරණ වඩවන්න සිහි කරන්න පුරුදු කරන්න අප්‍රමාණ විදිහට කරලා අන්න එහෙම කරද්දි කාලයක් කරද්දි පින්වත්නි සෝ අත්තිදං අත්තිහීනං අත්ති පනීතං අත්ති ඉමස්ස සංඥාගතස්ස උත්තර නිස්සරන්ති පජානාති අන්න ඔහුට ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියලා හිතේ ස්වභාවය හරි විස්මිත විදියට පින්වත්නි. මොකද්ද? දැන් මුලින් කෙලෙසුත් එක්ක තිබිච්ච ඒ සිත අනේ හීනයි නෙව. කෙලෙස් දුරු වෙච්ච හිත ප්‍රණීතයි නෙව. ඊටත් වඩා දැන් මේ සතර බ්‍රහ්ම විහරණ වඩලා ගන්න හිත ඊටත් වඩා ප්‍රණීතයි නෙව. මේව ප්‍රකට වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒතර ඒව ප්‍රකට වෙන්න ඔහුට මොකද වෙන්නේ? ඒතර තේරුම් ගන්න ඕන එහෙනම් මීටත් වඩා ප්‍රණීතනක් තියෙන්න ඕන. ඒතර හිතේ හිතකොට මේ දුක නම් ආරි සත්‍ය වැටහෙන ස්වභාවය ඇති වෙන පටන් ගන්න. දුකේ හට ගැනීම, නැතිවීම, මාර්ගය. ඒ විතරක් නෙවෙයි. මේ ආශ්‍රව කියන ස්වභාවය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ආශ්චර්යය. ඒ බලන්න මේ හරිය පුදුමයි පින්වත් මේ ශාස්ත්‍රුන් වහන්සේ පුදුම හිතෙනවා මේ කියන උපක්ලේශ දුරු කරලා මේ කියන සතර බ්‍රහ්ම විහරණ වඩලා ගොඩනගාගත් හිතේ තමයි ආශ්‍රව කියන එක ප්‍රකට වෙන්නේ. එතකොට යාට තේරෙනවා කොහොමද මේ හිත ඇතුලේ තියෙනවා නිරේට ගෙනියන ස්වභාවය ප්‍රකට වෙනවා. පෙරේත ලෝකෙට ගෙනියන ස්වභාවයක් තියෙනවා කියලා ප්‍රකට වෙනවා. තිරිසන් ලෝකෙට ගෙනියන ස්වභාවයක් තියෙනවා කියලා ප්‍රකට වෙනවා. බ්‍රහ්ම ලෝකෙට ගෙනියන ස්වභාවයක් තියෙනවා කියලා ප්‍රකට වෙනවා. හරි පුදුමයිනේ අපිට හරි පුදුමයිනේ පින්වත්නි පුදුමයි ඒක. හිත ඇතුලේ මේ කය අතහරිනකොට තව තැනකට ගෙනියන ස්වභාවයක් තියෙනවා. මේ ගෙනියන ස්වභාවය නැති කරන්න පුළුවන් එකක් කියලා අවබෝධයක් ඇති වෙන පටන් ගන්නවා. ඒක තමයි විස්මිත හැකියාව. විස්මිත හැකියාව. මොකද වෙන්නේ? කාමාශ්‍රව තීරුම් ගන්නවා, භවආශ්‍රව තීරුම් ගන්නවා, අවිජ්ජාශ්‍රව තීරුම් ගන්නවා.
ඒ කියන්නේ මේ කාමයට හිත ඇදලා දාන ස්වභාවයක් තියෙනවා කියලා. හරි පුදුමයි. භවී පැවැත්ම පිණිස ඇදලා දාන ස්වභාවයක් තියෙනවා කියලා. අනවබෝධයේ හිත ගිල්ලන ස්වභාවයක් තියෙනවා කියලා. හැමතිස්සෙම මේ අපේ හිත අදින්නේ අවබෝධයකට නෙමෙයි පින්වත්නි. හැමතිස්සෙම අදින්නේ අනවබෝධයට. නැද්ද බලන්න නිකන් සාමාන්‍ය. දැන් කොනික් ඔන්න කතා කර කර ඉන්නවා. කතා කර කර ඉන්නකොට අපි කතාව අතර කවුරු කෙනෙක් බණපදයක් කියන්න හැදුවා කියන්නකෝ. කියව ගමන් අර සමහරලාට අර හිතේ ස්වභාවය තමයි මේ ඒක ටක් ගාලා අතහරිනවා. ඒ කතාව අතහැරලා වෙන කතාවකට හිත ගන්නවා සාමාන්‍ය. ඒ කියන්නේ කොහොමද ඒකේ? ඒක කරන්නේ අවිජ්ජාශ්‍රවයෙන් කරන්නේ. අවබෝධයට නෙමෙයි හිත ගෙනියන්න හදන්නේ අනවබෝධයකට. මේ විදිහට හරි පුදුමයි. කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව දැනගන්නකොට මොකද වෙන්නේ? කාමාශ්‍රවයන්ගේ හිත නිදහස් වෙනවා කියනවා. භවශ්‍රවයන්ගේ හිත නිදහස් වෙනවා කියනවා. අවිජ්ජාශ්‍රවයන්ගේ හිත නිදහස් වෙනවා කියනවා. සියලු ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙලා ගියාම තමන් සියලු දුකින් නිදහස් වුණා කියන අවබෝධය තියෙනවා කියනවා. පුදුමයි පින්වත්නි මේ හිතේ සසරට ගෙනියන දෙයක් තියෙනවා කියලා බුදුන් විතර පේනවා. ඒ දේ නැති කරන්න පුළුවන් කියලා බුදුන් විතර පේනවා. ඒ දේ නැති වුණාට පස්සේ නැති වුණා කියලා බුදුන් විතර පේනවා. එහෙම බුදුන් විතක් නොතිබුණා නම් දෙව් මිනිස් ලෝකයේ අඳුරේ. කල යුතු දේ කළා ආයෙමත් නම් මට ඉපදීමක් නැහැ කියලා අවබෝධයක් ඇති වෙනවා. පින්වත් මහණෙනි. අන්නේ භික්ෂුවටයි කියන්නේ ජීවිතයේ ඇතුලේ තියෙන වතුරෙන් හොඳ හැටියට නාගත්ත කෙනා කියලා. එයා කොහොමද ඉන්න කෙනෙක්ද? ජීවිතයේ තුළ ඇතුලේ වතුරෙන් නාගත්ත කෙනෙක් කියනවා. එහෙනම් ඇතුලේ කොහොමද කියලා හිතාගන්න පුළුවන් නේද අපිට? දැන් ඔය 10 දාලා දාඩිය මුගුරු දාගෙන ගිහිල්ලා ගඟකට බහිනවා. ගඟට බැහැලව නාදි ගත සිත සිසිල් වෙලා දාඩිය වැగిරෙන ස්වභාවය නැති වෙලා කුණු දූවිලි නැති වෙලා ගත සිත සිසිල් වෙලා තියෙනවා. ඒ එළිය වතුරට ඒකේ. දැන් මේ කියන්නේ කොහොමද? ඇතුලේ වතුර වලින් හොඳ හැටියට නා ගන්න කෙනා. ඒ කියන්නේ ඊතරම් හින ඇතුලේ කුමක් වෙලා තියෙන්නේ? හීතල වෙලා තියෙන්නේ. නිවිලා තියෙන්නේ. කූල් වෙලා ඇත්තේ නම් පින්වත්නි. එතකොට ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නුදුරින් පින්වත්නි සුන්දරි භාරද්වාජ කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. උන් දැකියන්න ගත්තා. කියනවා ඉතින් භාග්‍යතුන් වහන්සේ බබා මම දැකලා තියෙනුනේ බාහුව කගා කියන නදියට මේ නාට වඩිනවා මම දැකලා තියෙනවානේ කිව්වා. පින්වත් බ්‍රාහ්මණේ බාහුකා නදිය මොකද්ද කියලා ඇහුවා. බාහුකා ගංගාවේ මොකද්ද කරන්න පුළුවන් කියලා ඇහුවා. ගෞතමයන් වහන්සේ එහෙම කියන්න එපා කිව්වා. බාහුකා ගංගාව ගැන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ පුණ්‍ය තොටුපළක් හැටියටයි. පින්වත් ගෞතමයන් වහන්සේ බාහුකා ගංගාව පින් තොටුපළක් හැටියට බොහෝ දෙනෙක් සම්මත කරන් ඉන්නවා. බොහෝ දෙනෙක් ওই බාහුකා ගංගාවේ ගිල්ලා නාලා පව් හොදලා දානවා. ඒ වෙලාවේ භාග්‍යතුන් සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයට මෙහිම ගාථාවක් දාලා ගංගාවල් පුණ්‍ය තීර්ථ ගොඩක් තියෙනවා තමයි. බාහුකා ගංගාව, අධිකක්ක පුණ්‍ය තීර්ථය, ගයා පුණ්‍ය තීර්ථය, සුන්දරිකා ගංගාව, සරස්වති ගංගාව, ප්‍රයාග පුණ්‍ය තීර්ථය, බාහුමති ගංගා ආදී තියෙනවා තමයි. පව් කරන අඥාන උදවිය ඔය වතුරකට හැමතිස්සෙම බැහැගෙන හිටියත් පිරිසිදු වෙන්නේ නැහැ කිව්වා. එබඳු කෙනෙකුට ඔය සුන්දරි ගංගා කුමක් කරන්නද කියලා ඇහුවා. ප්‍රයාග තීර්ථේ කුමක් කරන්නද කියලා ඇහුවා. සුන්දරිකා ගඟ, ප්‍රයාග තීර්ථේ, බාහුකා ගඟ කුමක් කරන්නද කියලා වෛර කරන, නපුරුකම් කරන, පව්කම් කරන අඥානය පිරිසිදු කරන වතුරට බෑ කිව්වා පින්වත්නි. හරි ආශ්චර්යයි. ඒ කියන්නේ වෛර ක්‍රෝධ කරන ඒවා ඒ කියන්නේ ගඟේ බහැලා සුද්ධ කරන්න බෑ කිව්වා. කෙලෙස් රහිත පිරිසිදු කෙනාට හැමතිස්සෙම සුබ නැකතමයි ලැබලා තියෙන්නේ කිව්වා. වෛර ක්‍රෝධ ඒව මෙමුකුත් නැත්තම් එයාගේ ජීවිතේ හැමතිස්සෙම තබන පියවරකදී මොකක්ද තියෙන්නේ? සුබ නැකත. ඒ කියන්නේ මොකක්ද එහෙනම් වෙන්නේ? හරි පුදුමයි හිතන පතන හැමදේම සාර්ථක වෙන පටන් ගන්නවා ඒ කෙනාගේ ජීවිතේ. සුබ නැකත. ඔහුගේ ජීවිතේ හැමදාම පිරිසිදු පොහොය දවස වගේ කිව්වා. පිරිසිදු ජීවිතයක් ඇති කෙනාට තමන්ගේ පිරිසිදු ක්‍රියාකලාප නිසා පිරිසිදු පිළිවෙත් නිසා හැමදාම දියුණුවක් වෙනවා කිව්වා. පින්වත් බ්‍රාහ්මණේ නාගන්ට තියෙන ආහංගේ වතුරට කිව්වා. සියලු සතුන් කෙරෙහි මේ සිත පතුරවන්න ඕන කිව්වා.
එන මෙතන වැදගත්ම දේ තමයි මේ සිත කියන එක පින්වත්නි. බොරු කියන්නේ නැත්නම්, ප්‍රාණීන්ට හිංසා කරන්නේ නැත්නම්, හොරකම් කරන්නේ නැත්නම්, ශ්‍රද්ධාව තියෙනවා නම්, තමන්ගේ දෙයක්වත් කෙනෙක් පාවිච්චි කරනකොට සතුටු වෙනවා නම්, ගයා තීර්ථයට ගිහින් කුමක් කරන්නටද කියලා ඇහුවා. එතකොට ඔබේ නිවසේ තිරලා ඉඳත් ඇති කිව්වා. ඒතර සුන්දරි භාරද්වාජ බ්‍රාහ්මණය පින්වත්නි හරි ආශ්චර්යයි පැහැදුනා. තිරුවන් සරණ ගියා. බුද්ධ ශාසනය පැවිදි වෙලා උපසම්පදාව ලබා ගත්තා. සුළු කාලයයි මේ අනුශාසනා සිහි කළා මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් බලන්න පින්වත් මේ නිහිත නිකලෙස් කරන තවත් සොඳුරු දහම් පරයයක්. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ සොඳුරුපත් දහම් පරයය ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන තමන්ගේ ජීවිතේ මාර්ගයේ ටික ටික හරි පුරුදු කරගන්නට මේ සොඳුරු බණපද මේ රැස්වුණු පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කසරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉත්තපාන කරපාගල නෙළු යන ලිපිනේ පදිංචි පින්වත් කාන්ති චන්ද්‍රා ගුණසේකර මහත්මිය සහ ගම්මන ලියනගේ රුවිරු පෙසන්ජිත් පුතුණුවන් විසින් තමයි ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන 2019 ඔක්තෝබර් මාස 30 වන දින ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කර මිය පරලෝකීය ගම්මන ලියනගේ කරුණාරත්න මහත්මයාගේ දෙවන වර්ෂ පූර්ණ පින්කම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කරන උදාර අදහසින්. ඉතින් මේ රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදු සසුන හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසභ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග යොරගල් දුන ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, මහමෙවුනා මහා විහාරයේ සංඝෝපස්ථායක කට්නීරිය ධම්මදේව ස්වාමීන් වහන්සේට, මහමෙවුනා මහා විහාරයේ වැඩ සිටින මහා සංඝරුවනට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන කටයුතු වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකගෙන සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ඔබ නමින් මිය පරලොව ගිය විශේෂයෙන්ම 2019 ඔක්තෝබර් මාස 30 වන දින ලංකා විදුලි මණ්ඩලයේ සේවය කර මිය පරලොව ගිය ගම්මන ලියනගේ කරුණාරත්න මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලොව ගිය ගම්මන ලියනගේ හෙන්ද්‍රික් පියාණන්ට, මහා කුමාරගේ මේරිනෝනා මෑණියන්ට, ඒ වගේම ගම්මන ලියනගේ සිරිමති සහෝදරියට, වලල්ලාවිට ලේදුර පදිංචිව සිටි WK අමරානන්ද මහත්මයාට, ඒ වගේම ඉත්තපාන මලියවත්ත කුමුදු නිවසේ පදිංචිව සිට මිය පරලෝකීය පිටිගල මුහන්දිරම්ගේ මාටින් ගුණසේකර පියාණන්ට, ත්‍රීමා විතානගේ කරුණාවතී මෑණියන්ට, උඩුගම කෝරළගේ මේරිනෝනා මෑණියන්ට, ගලතර ඉත්තපාන පදිංචිව සිටි පිටිගල මුහන්දිරම්ගේ පොඩි නෝනා මලියවත්ත හාමිනේ නැන්දාට, UKD ජස්ටින් අප්පුහාමි මාමාට, කොළඹ ඇල්විටිගල මහල්සී 2 නිවසේ සිට මිය පරලෝකීය බන්දුලතා විජේරත්න මහත්මියට, කොරෝනා රෝගී මිය පරලෝකීය සියලු දෙනාට, ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ පින්වත් කාන්ති චන්ද්‍රා ගුණසේකර පින්බර මාතාවට, ගම්මන ලියනගේ රුවිරු පෙසන්ජිත් පින්බර පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සැප්තැම්බර් 7 වන දින 16 වන උපන්දින යෙදුණු ගම්මන ලියනගේ රුවිරු
පිසංජිත් පුතුට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනා උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.